හරිද? අයවන් සිනාට අපි පන්තිය පටන් ගමු. අපි පුතේ මේ සාකච්ඡා කරන්න තියෙන්නේ ගිණුම් කරන සංකල්පවල රචනා ප්‍රශ්න සහ බහුවර්ණ ප්‍රශ්න ටික. අපි ගිය සතියේ වෙනකොට සියලුම තියරි කරුණු මම හිතන්නේ සාකච්ඡා කරලා ඉවරයි. හරි. ගිය සතියේ වෙනකොට සියලුම තියරි කරුණු සාකච්ඡා කරා. හරි. ඔයා ගාව නිබන්ධනයේ තිබුණේ. එතකොට බලන්න නිබන්ධනයේ ඔයා සංකල්පාංක 13 වෙනකන් අපි සාකච්ඡා කරා නේද කියලා බලන්න පොඩ්ඩක්. බලමු මේ සංකල්පාංක 13 වෙනකන් සාකච්ඡා කරා නේද? බලන්න. මෙතන ඉස්සරහට ගිහින් නැත්තම් මෙතන විතරද? හවුද? මෙතන ඉස්සරහට ගිහින් නැත්තම් ඔය වෙනකන් සාකච්ඡා කරාද? ඔය වෙනකන් සාකච්ඡා කරා නේද? අනාවරණය වන අනාවරණ සංකල්ප වෙනකම්. ඊට පස්සේ පුතේ මේ ඕකේ බහුවර්ණ ප්‍රශ්න වගේක් තිබ්බා. ඒ ටික මම සාකච්ඡා කරේ නෑ මට මතක හැටියට. බහුවර්ණ කියන්නේ මුල දැන් මේ අපේ ගිය සතියේ පුතේ අඟහරුවා දවසේ කතා කරාට මෙන්න මෙතන ඉඳන් මට බහුවර්ණ සාකච්ඡා කරන්න ඇති. ප්‍රශ්නාංක 16 ඉඳන් අනිවාර්යයෙන්. ප්‍රශ්නාංක 16 ඉඳන් පුතේ බහුවර්ණ ටික සාකච්ඡා කරන්න තියෙනවා. ඒතර මම ටියුට් එක ෂෙයා කරන්න. ඔයත් බලන්න. ඔයා දැන් කොහොමවත් ගැලපුම් සංකල්පේ ඉඳන් නේද අහන්න තියෙන්නේ. ගිය සතියේ ක්ලාස් එකක් ගියා පුතේ. ගිය සතියේ ක්ලාස් එකක් ගියා. ඒකේ පුතේ ඔය ගැලපුම් සංකල්පෙන් පස්සේ ටික සාකච්ඡා කරා. සාකච්ඡා කරලා ඒක ෂෝට් නෝට් එකේ ලියුවා. ලියලා ඒක ඔක්කොම අවසන් කරා පුතේ. ගිය සතියේ මතනේ බදාලවද ක්ලාස් එක දැම්මේ මම අගවලා දාන්න නැතුව. හරි ගිය සතියේ මිනිහ කටිය නිසා අගහරුවාද? 16 ඉඳන් පුතේ ඔයා බලන්න මෙන්න මේ ප්‍රශ්න ටික මොනවද බලන්නකෝ. ගොඩනැගිලි අලුත් වැඩියා කිරීම ගොඩනැගිලි ගිණුමට හර කිරීම නිසා අපෙන් අහනවා මොකද වෙන්නේ? දැන් ගොඩනැගිලි අලුත් වැඩියා කියන්නේ වියදමක්. එතකොට මේ වියදම අන්න ගොඩනැගිලි ගිණුමට තමයි අපි මොකද කරලා තියෙන්නේ? හර කරලා තියෙන්නේ. එහෙම නේද? එහෙනම් මේ ගොඩනැගිලි අලුත් වැඩියා කිරීම ගොඩනැගිලි ගිණුම නිසා මොකද වෙන්නේ පුතේ? ලාභය. ලාභය වැඩි වෙනවා. ඇයි ලාභය වැඩි වෙන්නේ? ගොඩනැගිලි අලුත් වැඩියා කියන්නේ වියදමක්. ඉතින් වියදමක් විදියට දාලා නැති නිසා අපේ ලාභය මොකද වෙන්නේ? ලාභය වැඩි වෙනවා. වත්කම් මොකද වෙන්නේ? දැන් අලුත් වැඩියා වියදම ගොඩනැගිලි ගිණුමටනේ හර කරේ. වත්කමත් වැඩි වෙනවා. ඊට පස්සේ සුද්ධවත්කම් මොකද වෙන්නේ? මේ සුද්ධවත්කම් කියන්නේ කාටද අපි? සුද්ධවත්කම් කියන්නේ ප්‍රාග්ධනය. සුද්ධවත්කම් කියන්නේ ප්‍රාග්ධනය. අන්න වත්කම් වැඩි වෙනවයි කියන්නේ ප්‍රාග්ධනයක් වැඩි වෙනවා. එහෙනම් උදේ ගොඩනැගිලි අලුත් වැඩියා වියදම ගොඩනැගිලි ගිණුමට හර කිරීම නිසා අන්න මොකද වෙන්නේ? ලාභයත් වැඩි වෙනවා, වත්කමත් වැඩි වෙනවා, සුද්ධවත්කමත් වැඩි වෙනවා. එහෙනම් උත්තරේ කීයද? 3. බලන්නකෝ. දැන් ඔය බහුවර්ණ ටිකයි රචනා ප්‍රශ්න ටිකයි හරියට අහගන්න. ඔන්න උත්තරේ. ඒත් කෙනෙක්ට ගැටලුවක් තියෙනවා නම් අහන්න සර් මේක කොහොමද ආවේ කියලා. 14. අඩමානය වෙන් කිරීමට මඟ පෙන්වන සංකල්පයේ පිළිවෙලින්. දැන් මේ අඩමානය වෙන් කරනකොට පුතේ මඟ පෙන්වන සංකල්පයේ පිළිවෙලින් අහනවා. මොකක්ද? අපි කියනවා විචක්ෂණ නැත්තම් කියනවා මොකක්ද? ආරක්ෂණ කියලා. විචක්ෂණ එහෙම නැත්තම් ආරක්ෂණ නේද? විචක්ෂණ එහෙම නැත්තම් මොකක්ද? ආරක්ෂණ. 18 වත්කම් ක්ෂය කිරීමට පදනම සපයන ගිණුම් කරන සංකල්පය කුමක්ද? අපි ගාව තියෙන වත්කම් ක්ෂය කරන්න පදනම සපයන ගිණුම් කරන සංකල්පය. කන්නපත්ද ගැලපුම් සංකල්පය. කෙනෙක් කියනවා විචක්ෂණ ගන්න පුළුවන් කියලා. ඔයයි ගැලපුම් සහ විචක්ෂණ තිබ්බොත් ප්‍රධාන වශයෙන් ගන්න මොකක්ද?
ගැලපුම් සංකල්පය ඇයි ආදායමට සරල වියදම හඳුනා ගැනීමට දාල සංකල්පය මොකක්ද? ගැලපුම් සංකල්පය නිසා. හරි. 19 අඛණ්ඩ ප්‍රයත්න සංකල්පයෙන් අදහස් කරන්නේ අන්න කියන අඛණ්ඩ ප්‍රයත්න සංකල්පයෙන් අදහස් කරන්නේ මොකක්ද? අපි කතා කරාද මේ අඛණ්ඩ ප්‍රයත්න සංකල්පය කියන්නේ ව්‍යාපාරයක් අඛණ්ඩ වූ අවිනිශ්චිත කාල පරිච්ඡේදයක් දක්වා පවතින බව උපකල්පනය කරන සංකල්පය කියලා නේද? එහෙනම් ව්‍යාපාරයක් අඛණ්ඩ වූ අවිනිශ්චිත කාල පරිච්ඡේදයක් මෙන්න ව්‍යාපාරය අවිනිශ්චිත අනාගතයක් දක්වා පවතින බව ආරක්ෂණ මේ අඛණ්ඩ ප්‍රයත්න සංකල්පයෙන් කියන්නේ 20 ජංගම නොවනවත්කම් ක්ෂය කිරීමට පදනම සපයන මූලික ගිණුම් කරන සංකල්පයේ කුමක්ද දැනුදෙමි ජංගම නොවනවත්කම් ක්ෂය කරන්නේ එතන මෙතන දීලා නැහැ ගැලපුම් සංකල්පය. දැන් අපි ගන්න මොකක්ද? ඒතර ගන්න ආරක්ෂණ සංකල්පය. අර ජංගම නොවනවත්කම් ක්ෂය කරන්න සංකල්ප කීපයක් තියෙනවා. ගැලපුම් ආරක්ෂණ. ප්‍රධාන වශයෙන් ගන්න ගැලපුම් නැත්නම් ගන්න ආරක්ෂණ. පිරිවැසා සුද්ධ උපලබ්ධි අගයෙන් වඩා අඩු අගයට තොගය අගය කිරීමට පදනම් වන සංකල්පය මොකක්ද අපි කියන්නේ? ආරක්ෂණ සංකල්පය. ආරක්ෂණ නැත්නම් විචක්ෂණ සංකල්පය. කොයිද? විචක්ෂණ නැත්නම් අපි කියනවා ආරක්ෂණ කියලා. විචක්ෂණ නැත්නම් ආරක්ෂණ. පිරිවැය හෝ සුද්ධ උපලබ්ධි අගයන්ගෙන් වඩා අඩු අගයට තොගය අගය කිරීමට පදනම් වන සංකල්පය. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1 මූල ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනුව මූල ප්‍රකාශ කට්ටලයක් පිළියෙල කිරීමේදී ප්‍රධාන උපකල්පනය නම් මොකක්ද? අඛණ්ඩ පැවැත්ම. මේ මූල ප්‍රකාශ පිළියෙල කිරීමේදී ප්‍රධාන උපකල්පනය තමයි මොකක්ද? අඛණ්ඩ පැවැත්ම කියන එක. අඛණ්ඩ පැවැත්ම තමයි ප්‍රධාන උපකල්පනය. 22ට 5. දිත්ත සංකල්පය යටතේ පොත්වැවීමේදී දීර්ඝ කළ ශේෂපත්‍ර සමීකරණය වන්නේ. ඉතින් සමීකරණය දීර්ඝ කරාම මොකද වෙන්නේ? අපි කියනවා වක්කම් ධන වියදම් සමානයි වගකීම් ධන ආදායම් ධන ප්‍රාග්ධන කියලා. මෙන්න දිත්ත සංකල්පය යටතේ පොත්වැවීමේදී දීර්ඝ කළ මූල්‍ය තත්ත්ව සමීකරණය වන්නේ. හරිද? 4 උත්තරේ 24 2019 මාර්තු 31 දිනට කුමාර සහ සමාගමේ මූල තත්ත්ව ප්‍රකාශනයේ ණයගැති හා ණය හිමි ශේෂ පිළිවෙලින් රුපියල් ලක්ෂ 3ක් සහ ලක්ෂ 2ක් විය. ණයගැතියන් හා ණය හිමියන් හඳුනා ගැනීමට පාදක වන්නේ. අනුදී ණයගැතියන් සහ ණය හිමියන් හඳුනාගන්නේ මොකක්ද? උපචිත සංකල්පයෙන්. උපචිත සංකල්පයෙන්. හරි නේද? හරි. එතකොට ප්‍රශ්නාංක 24 වෙනකන් ගිය සතියේ තමයි බලන්න තිබ්බේ. ගිය සතියේ අපි තියරිය විතරයි කතා කරේ. ප්‍රශ්න මොහු සාකච්ඡා කරේ නැහැ. ඒක නිසා ඔන්නද ඔය කොටස සාකච්ඡා කරා. හරි. එන්නකො ඊට පස්සේ සංකල්පාංක 13න් පස්සේ පුතේ ප්‍රශ්නාංක 25 ඉඳන් තව බහුවර්ණ ප්‍රශ්න වගේක් තියෙනවා. හරිද? ඒක කතා කරන්න තියෙනවා. දැන් ඔයාට සංකල්ප වල රෙකෝඩින් එක දීලා ඇති. ඒක ෂෝට් නෝට් එකක් හදලා ඇති. හරි? දැන් බහුවර්ණ ටික කරනවා, රචනා ප්‍රශ්න ටික කරනවා. ඊළඟ පටන් ගන්න තියෙන 6 වෙනි පාඩම ඔය ගෲප් එකට. ඔයාට ඒත් මදි නම් අපේ YouTube channel එකේ තියෙනවා සංකල්පවල මොනවාද? සංකල්පවල පුතේ අන්න රෙකෝඩින් 3ක් දාලා තිනවා මම. එකක් ෂෝට් නෝට් එකක්, අනිත් එක තියරි ක්ලාස් වල. පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ආයිත් පාරක් සංකල්ප ටික කොහොමද කියලා මතක් වෙන්නත් එක්ක. අර අපි
channel එකේ ළමයි ඉස්සරහට යන පාඩම් වල තීරි කොටස් දාලා තියෙනවා. ඉතින් ඔයාට උනන්දුවක් තියෙනවා නම් අන්න පුළුවන් රෙකෝඩින් ටික බලන්න. ඒක ඔයාගේ අතේ තමයි තියෙන්නේ. හරිද? ඒක එක කතන්දරේ. ඊළඟ කතන්දරේ තමයි Telegram group එකේ ඒකේ දැන් ප්‍රශ්න අපි ප්‍රධාන group එකේ 600ක් ළඟයි දැන්. Telegram group එකේ යනවා ප්‍රශ්න. ඔයාගේ group එකටත් වෙනම ප්‍රශ්න යොමු වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ group එකේ ප්‍රශ්න ටික කරන්න. 23 group එකක් තියෙනවා. add වෙලා නැත්නම් මට කියන මම link එක දාන්නම් group එකට add වෙන්න. ඒතර ඒකේ ඉඳගෙන පුතේ ඒකේ ප්‍රශ්න ටික වෙනම කරන්න පුළුවන්. සා වැඩ තියනවා කරන්නේ නිකන් යෙදරින් නෙමෙයි මේ කාලේ තියෙන්නේ. හරි. අපි යනවා ප්‍රශ්නාංක 25ට. බලන්නකෝ. මෙන්න ප්‍රශ්නාංක 25 කියනවා සීමා සහිත කුමාර සමාගමේ මූල තත්ත්ව ප්‍රකාශනයේ අඩමාන වෙන් කිරීම 1,20,000ක් ලෙස පෙන්වා ඇත. මෙම ගැළපීමට අදාළ සංකල්පය මේ මූල තත්ත්ව ප්‍රකාශනයේ අඩමාන වෙන් කිරීම 1,20,000ක් කියනවා. අඩමාන වෙන් කරන්නේ පුතේ කවුරු වෙනවද? ආරක්ෂණ සංකල්පය අනුව. ආරක්ෂණ සංකල්පය අනුව තමයි අපි අඩමානය වෙන් කරන්නේ. හොඳයි අයියා. ඔයගේ උත්තරේ දාගෙන අනිත් දරුවෝ උත්තර දාන්න පුතේ. හරි. ඔයගේ යාළුවෝ උත්තර දානවා. ඒ වගේම ඔයත් උත්තර ටික පිළිවෙලකට දාගෙන යන්න. හරි. හරි. බලන්න පුතේ ඊළඟට. විකුණුම් හා විකුණුම් පිරිවේ අතර වෙනස ලාභය වේ. එසේම තොගය පිරිවැයෙන් හා ශුද්ධ උපලබ්ධ අගයන්ගෙන් වඩා අඩු අගයට ගත යුතුය. මෙම ප්‍රකාශනවල පදනම් වන සංකල්පයේ පිළිවෙලින් දාන උත්තරය. දැන් මේ විකුණුම් හා විකුණුම් පිරිවේ අතර වෙනස ලාභය කියනවා. එතකොට මේ විකුණුම් සහ විකුණුම් පිරිවේ හඳුනා ගන්න සංකල්පයක් තියෙනවා. අපිට මතක් තියෙන්න ඕන සංකල්පය මොකක්ද? අපි කියනවා ගැළපුම් සංකල්පය. හරිද? අපි කියනවා මොකක්ද? ගැළපුම් සංකල්පය කියලා. හරිද? අපි කියනවා ගැළපුම් සංකල්පය. හරිද? ඊට පස්සේ හරි. ඊට පස්සේ උදේ මොකක්ද කියන්නේ? ඊට පස්සේ කියනවා තොගේ පිරිවැය සහ ශුද්ධ උපලබ්ධයකින් අඩු වගය හඳුනා ගැනීම. ඒතර මේ දෙකෙන් අඩු වගය හඳුනා ගන්න සංකල්පය මොකක්ද? ආරක්ෂණ සංකල්පය. එහෙනම් උත්තරේ විදිහට ගන්න පුළුවන් ගැළපුම් සංකල්පයයි ආරක්ෂණ සංකල්පයයි. කීයද? 26ට 3. මූල ප්‍රකාශ කට්ටලයක මූලිකාංග හඳුනා ගැනීමේදී අගයට මැනීම එක් අවශ්‍යතාවයකි. අනික් අවශ්‍යතාවය වන්නේ මේ මූලිකාංග හඳුනා ගන්නවායි කියන්නේ පුතේ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් ටික හඳුනා ගන්නවා. එතකොට මේ මූලිකාංග හඳුනා ගන්නට අවශ්‍යතාව මොනවාද? මේ අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුලට ගලා ඒම හෝ ව්‍යාපාරයෙන් පිටවීම. මේ මූලික හඳුනා ගන්නකොට ප්‍රධාන කටයුත්තක් තමයි අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යාම කියන එක. හරි. 28 travel සමාගමක් නිවාඩු චාරිකා පැකේජයක් හඳුන්වා දුන් අතර ගනුදෙනුකරුවන්ගෙන් ලක්ෂ 4ක් අය කරනු ලබයි. අපි කස්ටමර් කෙනෙක්ගෙන් ලක්ෂ 4ක් ගන්නවා. එතකොට ඒක අපේ ආදායමද? ඔව් බලමු. එක් චාරිකාවක් සඳහා ලක්ෂය බැගින් අය කර ගන්නා ලදී. එතකොට මේ චාරිකාවට ලක්ෂයක් නම් ලක්ෂ 4ක් ගත්තොත් චාරිකා 4ක් දෙන්න ඕන. එහෙමනේ. වර්ෂය තුලදී ගනුදෙනුකරුවෙකුට චාරිකා 3ක් ලබා දුන්නේ නම් අන්න චාරිකා 3 වැඩි කරනවා ලක්ෂයෙන් කීයද? ලක්ෂ 3යි මගේ ආදායම. මගේ ආදායම උදේ ලක්ෂ 3යි. તો ලක්ෂ 4ක් අරගෙන
අන්න වගකීම කීයද? ලක්ෂයක්. අපි කියනවා මොකක්ද ඒකට? කලින් ලද ආදායම. අන්න කලින් ලද ආදායම කියුත්තේ ලක්ෂය. එහෙනම් ආදායම වෙන්නේ චාරිකා 3ට ලක්ෂ ගානේ ලක්ෂ 3යි. වගකීම වෙන්නේ කලින් ලද ආදායම ලක්ෂය. කියුත් එකේ ප්‍රශ්නාංක 21 ගානට ලියා ගන්න. මෝටර් වාහනයකටගත් බැටරිය මෝටර් වාහන ගිණුමේ සටහන් කිරීමෙන් සිදුවන්නේ දැමි කාර් එකකට බැටරියක් අරගෙන තියෙනවා. ඒතර මෝටර් වාහනකත් බැටරිය මෝටර් වාහන ගිණුමේ සටහන් කිරීමෙන් සිදුවන්නේ මොකක්ද? දැන් බැටරියක් කියන්නේ අලුත් වැඩියා වියදම. හැබැයි අලුත් වැඩියා වියදම මෝටර් වාහන ගිණුමේ දාලානේ. අන්න ලාභය වැඩි වෙනවා. ඒ වියදම දාලා නැහැනේ. වත්කම් මොකද වෙන්නේ? වත්කමත් වැඩි වෙනවා. එයි වියදමක් වත්කම් ගිණුමට තමයි දාලා තියෙන්නේ. අන්න උත්තරේ ලාභය හා ස්ථාවර වත්කම් වැඩියෙන් දැක්වීම. ලාභය හා ස්ථාවර වත්කම් වැඩියෙන් දැක්වීම. 29 පුතේ 4 29ට 4 තිය. කුමාර 2022 වර්ෂයේදී මිනිරන් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. නියම මූල්‍ය ප්‍රතිඵලය තීරණය කිරීමට මිනිරන් පතල නිමවන තුරු සිටිය යුතුයි. මෙමගින් පහත කුමන සංකල්පය කඩ වේද? දැන් මේ මිනිරන් පතල ආරම්භ කරලානේ. නියම මූල්‍ය ප්‍රතිඵලය තීරණය කරන්න මේ වැඩේ ඉවරනකම් ඉන්න ඕනයි කියනවා. එහෙම වුණොත් පුතේ මෙන්න මේ කාලච්ඡේද සංකල්පය කියන එක කඩ වෙනවා. ඇයි? කාලච්ඡේද සංකල්පය කියනවානේ මොකක්ද? ව්‍යාපාරය කාල පරිච්ඡේදයකට වරක් නේද? ව්‍යාපාරය කාල පරිච්ඡේදයකට වරක් මෙහෙයුම් ප්‍රතිඵලය මූල්‍ය තත්ත්වය ගණනය කළ යුතුයි. එහෙම කරන්නේ දීක ප්‍රශ්නයක්. අන්න 30ට කියුදේ 3 30ට 2. කිසියම් වර්ෂයක භාණ්ඩ ගැනුම් පිරිවැයෙන් කොටසක් විකුණුම් පිරිවැය ලෙසත් ඉතිරිය තොගේ ලෙසත් වෙන් කර ගැනීමට පදනම් වන සංකල්පය. මේ ගැනුම් පිරිවැයෙන් කොටසක් විකුණුම් පිරිවැය ලෙසත් ඉතිරිය තොගේ ලෙසත් වෙන් කර ගන්න සංකල්පය. මේ ගැනුම් පිරිවැය කියන්නේ පුතේ වියදම. ඉතින් ඉතිරික වත්කම් විදියට දානවා. එතකොට මේ තොගය වසරේ වියදම විදියටත් ඉතිරි කොටස වත්කම් විදියටත් හඳුනගන්නේ මොන සංකල්පයෙන්ද? ගැලපුම් සංකල්පයෙන්. මත කියන්නේ ගැලපුම් සංකල්පය 31ට කීයද? 31ට 3. හරි ලියා ගන්නවා. 31ට 3. හරි. එන්නක ස්ථාන පුරවන්න. වත්කමක අනාගත ප්‍රතිලාභ ඉපීම නැවතුන විට එම වත්කමේ ස්ථාන දෙකට මොකක්ද උනේ? ස්ථාන දෙකට මොකක්ද? එම වත්කමේ දැන් අනාගත ආර්ථික ප්‍රතිලාභෙ නැහැ කියන්නේ දැන් හරියට නිකන් මේ වත්කම බිඳුවක් වෙලා වගේනේ නේද? අනාගත ආර්ථික ප්‍රතිලාභෙ නැහැ කියන්නේ දැන් අපි මොකද කරලා තියෙන්නේ? වත්කම අතහැරලා දාලා වගේ තමයි. අනාගත ආර්ථික ප්‍රතිලාභෙ නැත්තම්. ඒතර එහෙම අවස්ථාවක මොකද කරන්න ඕනේ? ස්ථාන දෙකට උත්තරයක් තියෙනවා. මොකද්ද මේ ස්ථාන දෙකට උත්තරය පුතේ? ස්ථාන දෙකට උත්තරය මොකක්ද? දැන් අනාගත ආර්ථික ඉපීමක් නැතිකොට හරි අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඉන්නේ නැත්නම්
ඉමවත් කමේ අපි කියන මොනාගේද අන්න අපි කියනවා ධාරණාගය ධාරණාගය හරිද ධාරණාගය කාටද ලාභ අලාභ ගිණුමට අය කළ යුතුයි. ඒ කියන්නේ මේ අනාගත ආර්ථික ප්‍රතිලාභ ඉන්නේ නැත්නම් ඒක වියදමක් විදියට හඳුනා ගන්න කියනවා. අලාභයි කියන තමයි කියන්නේ. ඉවත් කරන්න කියනවා. හරිද? ඊතා ඉක්මනින් ව්‍යාපාරයේ විසිරුවා හැරීමට හෝ වෙළඳ කටයුතු නැවැත්වීමට කළමනාකාරීත්වය බලාපොරොත්තු නොවන්නේ නම් දැන් ව්‍යාපාරය හෙට අනිද්ද නවත්තන්න අදහසක් නැහැ. ඒක උතුම් කියන්නේ. ඊතා ඉක්මනින් ව්‍යාපාරයේ විසිරුවා හැරීමට හෝ වෙළඳ කටයුතු නැවැත්වීමට කළමනාකාරීත්වය බලාපොරොත්තු නොවන්නේ නම් දැන් මේ 13 වෙනිදා රටේ ඉහළම කළමනාකාරීත්වය නතර වෙනවා. අන්න ඒ වගේ අදහසක් නැත්තම් මේක නතර කරන්න අදහසක් නැත්තම් මූල ප්‍රකාශන මොන පදනම් මතද පිළියෙල කරන්නේ අන්න අපි කියනවා අඛණ්ඩ පැවැත්ම පදනම මත පිළියෙල කළ යුතුය. මේ අපි මේක කරන්න ඕන අඛණ්ඩ පැවැත්ම පදනම මත මතක තියාගන්න 33. ඒතර ව්‍යාපාරයේ කටයුතු නතර කරන්න අදහසක් නැත්නම් අඛණ්ඩ පැවැත්ම පදනම මත අන්න මූල ප්‍රකාශන පිළියෙල කරන්න කියනවා. කාල පරිච්ඡේදයක ශ්‍රය කිරීම වෙනත් වත්කමක ධාරණාගය තුල අඩංගු නොවන්නේ නම් එය නම් කපන්න පුතේ ප්‍රශ්නේ වැරදියා ඒක තියන්න ඒක වැරදි 35 යම් අයවාර වියදමක ප්‍රතිඵලය ඉදිරි වර්ෂ කිහිපයක් දක්වා විහිදී යන්නේ නම් එය මොන වියදමක්ද පුතේ දැන් මේ උදාහරණයක් මම කියන්නම්කෝ පල් සමහර ඇඩ් එකකට නිරුද්ධයි දැන් සමහර කට්ටිය බිස්නස් එක පටන් ගන්නකොට මහා පරිමාණ ප්‍රචාරණ වියදම් කරනවානේ ඔය මහා පරිමාණ ප්‍රචාරණ වියදම පුතේ ප්‍රතිඵලය මේ අවුරුද්ද විතරක් නෙමෙයි ඒක තව අවුරුදු 3-4ක් තියෙනවා උදාහරණයක් කියන්න දැන් ටියුෂන් ක්ලාස් පටන් ගන්න පුතේ දැකලා තියෙන සොයලා ටීවී එකේ ඇඩ් දානවා නේද ජමරේට ඇඩ් දානවා එකපාර ඇඩ් 3-4 යනවා නමයි නේද බලන්න ඔය ඇඩ් එකක් දාන්න එක ඇඩ් එකට කීයද පුතේ ඔය එක ඇඩ් එක නම් රුපියල් 10000ක් 15000ක් යනවා ඔය එකපාරක් ප්ලේ වෙන්න ඉතින් ඇඩ් 10ක් ගියොත් ලක්ෂයයි කියන්නේ 10 පාරක් ගියොත් මැච් එක කරනකොට කී පාරක් යනවද එතකොට පුතේ දවසකට ලක්ෂ දෙක තුනක ඇඩ් දානවා සමාස වෙනවා එතකොට ඒ දාන ඇඩ් එකේ ප්‍රතිලාභය මේ අවුරුද්ද විතරක්ද නෑ ඒකට බලාපොරොත්තු වෙන අවුරුදු ගණනාවක් ඒ ළමයා උසස් පෙළට එනකම්ම ඒක ප්‍රතිලාභයක් තියෙයි කියලා අවුරුදු දෙකක් පුරාවට දැන් ඒගොල්ලෝ ඇඩ් කරලා ගෙන්න ගන්න ළමයා අවුරුදු දෙකක් ඉඳී කියලා ඒගොල්ලෝ ගෙන්න ගන්න. ඒතකොට ඒගොල්ලෝ කියන්නේ මේ ප්‍රචාරණ වියදමක් දරුවට කමක් නැහැ. ඇයි? ළමයා අවුරුදු දෙකක් ෆීස් එක ගෙවනවානේ. එතකොට ඒක කවර් කරගන්න පුළුවන් අනුපතේ. ඒක ඔය කියන්නේ යම් අයබාර වියදමක ප්‍රතිඵලය ඉදිරි වර්ෂ කිහිපයක් දක්වා විහිදී යන්නේ නම් අද දරනවා ප්‍රචාරණ වියදම හැබැයි අවුරුදු ගණනාවක් මොකද කරන්නේ ප්‍රතිලාභ තියෙනවා අන්න ඒ යාතිය මොන වියදමක්ද කියලා තමයි අපෙන් අහන්නේ අපි ඕකට කියනවා පුතේ මේ විලම්බීත අයවාර වියදමක් කියලා වචනේ මොකක්ද විලම්බීත අයවාර විලම්බීත අයවාර වියදම කියලා තමයි අපි කියන්නේ පුතේ. වචන මත කියන්නේ විලම්බීත අයවාර වියදම. හරිද? එතකොට මේ අද දරන වියදම මේ අවුරුද්ද විතරක් නෙමෙයි. අවුරුදු ගණනාවක් පුරාවට අන්න ප්‍රතිලාභ දෙනවා මොකක්ද? අවිනෝ විලම්බීත අයවාර වියදමක් කියලා. 16 ආදායම් ඉපයීමට කළ කැපකිරීම මොකක්ද පුතේ? ආදායම් උපයන්න කරපු කැපකිරීමට කියන නම මොකක්ද? ආදායම් ඉපීමට කළ කැපකිරීම මොකක්ද? ආදායම් ඉපීමට කළ කැපකිරීම අපි නමක් කියනකොට මොකක්ද? මොකක්ද කියන නම?
ආදායම් ඉපීමට කළ කැපකිරීමට පිටර නැද්ද? මොකද කියන්නේ? කාටවත් මතක් වෙන්නේ නැද්ද? දැන් ඕනම ව්‍යාපාරයක් ආදායම ඉපීමේදී කැපකිරීමක් කරනවානේ. ඒ කැපකිරීමට නමක් කියනවා පුතේ. මං අහන්නේ නම මොකක්ද කියලා. ආදායම් ඉපීමට කළ කැපකිරීම මොකක්ද? අන්න අපි කියනවා වියදම්. වියදම් නම් වෙන්නේ ආදායම් ඉපීමේදී කළ කැපකිරීමට කියන නම මොකක්ද පුතේ? අපි කියනවා වියදමක් කියලා. හරිද? ඔන්න මේ සංකල්ප වල බහුවර්ණ ප්‍රශ්න සෙට් එක ළමයි යන්නේ. දැන් ප්‍රශ්න 30ක් ඉවරයි. වත්කමක ලක්ෂණ දෙකක් අපෙන් අහනවා. මොකක්ද මේ වත්කමක ලක්ෂණ දෙක? පළවෙනි එක කියන්න පුළුවන් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බැඳීමක් පැවතීම. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බැඳීමක් තියෙනවා. කලින් වෙච්ච ගනුදෙනුවක් නිසා තමයි අද බැඳීමක් තියෙන්නේ. දෙක අන්න අපි කියනවා අනාගත ආර්ථික සම්පත්. අනාගත ආර්ථික සම්පත්. ව්‍යාපාරය වෙත ගලා ඒම. අනාගත ආර්ථික සම්පත් ව්‍යාපාරය වෙත උපදින පුතේ අන්න ගලාගෙන එනවා. අනාගත ආර්ථික සම්පත් ව්‍යාපාරය වෙත මොකද වෙන්නේ? ගලාගෙන එනවා. හරි නේද? හරි. ඔන්න අපි කතා කරා. ඊට පස්සේ වත්කමක ද්‍රවශීලතාවය යනු කුමක්ද? අන්න වත්කමක ද්‍රවශීලතාවය කියන්නේ මොකක්ද පුතේ? මොකක්ද මේ ද්‍රවශීලතාවය කියන එකෙන් කියන්නේ? කාටද මතක් වෙන්නේ ද්‍රවශීලතාවය කියන්නේ මොකක්ද කියන්නේ? කාටද මතක ද්‍රවශීලතාවය කියන්නේ? ලියන්න ද්‍රවශීලතාවය කිසියම් වත්කමක් කාල පමාවකින් හා අලාභයකින් තොරව කාල පමාවකින් හා අලාභයකින් තොරව මුදල් බවට පත් කර ගැනීමට ඇති හැකියාව. කිසියම් වත්කමක් කාල පමාවකින් හා අලාභයකින් තොරව මුදල් බවට පත් කර ගැනීමට ඇති හැකියාවට අපි කියනවා මොකක්ද උදේ? ඔන්න ද්‍රවශීලතාවය කියලා. හරිද? ද්‍රවශීලතාවය. උපචිත පදනම හා මුදල් පදනම අතර වෙනස. මුදල් පදනම මොකක්ද මුදල් පදනම කියන්නේ? මුදලින් ලැබීම් හා ගෙවීම් පමණක් සැලකිල්ලට ගැනීම. මුදලින් ලැබීම හා ගෙවීම පමණක් සැලකිල්ලට ගැනීම. උපචිත පදනම කියන්නේ මොකක්ද? ඕවා ලියලා දිනවම හිතනවා ගීසදේ මම කොහොමද ලියන්නේ කියලා. මොකක්ද මේ උපචිත පදනම කියන්නේ? වසරට අදාළ
ආදායම් හා වියදම් සැලකිල්ලට ගැනීම. මොනදේ මුදල් පදනමේ උපචිත පදනමේ වෙනස. මුදල් පදනම කියන්නේ මුදලින් ලැබීම සහ ගෙවීම පමණක් සැලකිල්ලට ගැනීම. උපචිත පදනම කියන්නේ වසරට අදාළ ආදායම් සහ වියදම් පමණක් සැලකිල්ලට ගැනීම. හරිද? 39 ගානට ඔය පිළිවෙලට ලියා ගන්න. ඉතින් ඕවා තියාගත්තට වැඩි වෙන්නේ නැහැ ළමයි. හරිද? ඒ වගේම දැන් ඉතින් ඔයාට මේ ක්ලාස් එක දෙන්නත් පුළුවන්. හරි. පල්ලෙහාන් යනවා තව ක්ලාස් එකක් ඔයාගේ වයසම ඉරිදා හවස 1යි සමුද රෑ 1යි. ඒතර ඒ කියන්නේ මූලික සටහන් පොත් ටික ඒකට සම්බන්ධ වෙන්නත් පුළුවන් ඔයාට. හරි. ඒකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒතර එක ළමෙක්ට එකම පාඩමට දෙපාරක් සම්බන්ධ වෙන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. හිතන්නකො ඔයාට මුල පාඩම් ඉස්සුනා කියලා. දැන් සමහර ළමයි කියනවා සර් මට මුල් ටික අල්ල ගන්න ඕනයි. මේ දවස්වල පුතේ අපි පටන් ගත්ත 2024 ගෲප් එක. ඔයාට 2024 ගෲප් එකට එකතු වෙලා ඒක හරහා මුල් ටික අල්ලගෙන යන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. ඒ ඔක්කොම 7-5ක්වත් අය කරන්නේ නැහැ. දැන් සාමාන්‍යව ඔයා දන්නවනේ. ඔයා හෝල් ක්ලාස් එකේ සර් කෙනෙක්ගේ පල්ලෙහා පන්තියට ගියා. ආයතනයෙන් කියනවා 150ක් ගෙවන්න. ඔයා 23 දෙවෙනි ගෲප් එකට ආවා 24 ගෲප් එකට ආවා එක්ක ඔය දෙකටම ආවා 7-5ක්වත් අය වෙන්නේ ඔයාගේ ගෙවන තීරි මුදලම තමයි. හරිද? ඉතින් වෙලාව තියෙනවා නම් ඔයා ගාව ටියුට් එකක් තියෙන නිසා මුල් ටික අහගන්න පුතේ කිසි අවුලක් නෑ. අපි ගෝලියට උත නම්බර එක දිනනවා මැසේජ් එකක් දාන්න මම මෙන්න මේ ගෲප් එකට ඇඩ් කරන්න කියලා. එයා ඇඩ් කරයි. ලින්ක් ටික වැටෙනවා ගෲප් එකේ. ඔයාට ක්ලාස් එකට වෙලාවට ජොයින් වෙන්න තියෙනවා. හරිද? ඒ නිසා දැන් මෙතන ඉලක්කය තමයි ළමයාට ওই මිස් වෙච්ච පාඩම් ටික එකතු කරලා නැත්තම් ආයෙත් පාරක් පාඩම මතක් කරලා විභාගෙදී වෙන්න පුළුවන් ලකුණු අඩුවීම් අතර කරන එක. හරි? මම දන්නවා ඉතින් එක එක ක්ලාස් තියෙනවා. වෙලා තියෙන ළමයිට කිසි අවුලක් නෑ ළමයි සම්බන්ධ වෙන්න. ඒතර ආයෙත් පාරක් මතක් කරගන්න එක හොඳයි ඔයාට. හරි? එකම දේ 3-4 පාර කරාට කමක් නෑ ළමයි. මතක් වෙන එක නෙවෙන්නේ. සා කොච්චර මතක් වුණත් වැඩි වෙන්නේ නැහැ. හරි. අපි මම 22 උන්ටත් කියනවා. 22 ළමයිට කියනවා 23 එකට එන්න. දැන් සමහර ළමයි ඉන්නෝ උන්ට එන්න බැරි වුණා. උන් අඩුව රෙකෝඩින් ටික හරිය ඉගෙන බලනවා අපි ගෝලියනේ. හරි. ඒක නිසා ඔයාලට මම කියන්නේ ඒකයි. දැන් සමහර ළමයි ඉන්නවා අපි ගාව මුල ඉඳලා හිටියේ නැහැ. දැන් ඉන්නවා. සා ඔයාට මුල ටික ආයෙත් පාරක් අල්ලගන්න ඔන්න chance එකක් නැත්තම් එතකොට ළමයි ඉගෙන නැත්තම් රිවිෂන් එක පටන් ගන්න ළමයි රිවිෂන් කරන කාර්යයක් යනවනේ. එතකම බලන් ඉන්න ඕනේ නැහැ. ඔය පාඩම් වලට ජොයින් වෙන්න පුළුවන්. හරිද? දැන් 23 දෙවෙනි ගෲප් එකේ පටන් ගන්නවා ලබන සතියේ වැරදි නිවැරදි කිරීම. ඒතර වැරදි කිරීම පාඩම කරපු ළමයි හෝ ආයෙත් පාරක් අල්ලගන්නින් ළමයිට ඔන්න chance එක තියෙනවා ක්ලාස් එකට ජොයින් වෙන්න. ඔයාට පුළුවන්. හරි. ටියුට් එක ඒ ටියුට් එකමයි යන්නේ. එකම ගෲප් එකේ එකම බැච් එකනේ. ඒ ටියුට් එකමයි. අයි ටියුට් ගන්න එපා නිසා ඔය ටියුට් එක අරගෙන සම්බන්ධ වෙලා පාඩම අහගන්න ආයෙත් පාරක් වැඩි කරන්න. ඒක වැඩි ඉවරයි. හරි. එන්නකෝ 40 මොනවාද කියන්නේ? අපේක්ෂිත පාඩුව වහාම හඳුනා ගැනීමට අදාළ වන ගිණුම් කරන සංකල්පය. දෙවෙනි වෙන උත්තරයක් දෙන්නකෝ. 7 වෙනි උත්තරයක් දෙන්නකෝ. අපේක්ෂිත පාඩුව වහාම හඳුනා ගැනීමට අදාළ ගිණුම් කරන සංකල්පය මොකක්ද ගන්න උත්තරයක් දෙන්නකෝ මට. උත්තරේ මොකක්ද පුතේ?
උත්තර තියෙනවා පුතේ. අනාවරණ සංකල්පය. නෑ. ඒක නෙමෙයි. මොකක්ද උත්තරේ? ආලමයි. තව කවුරු හරි? මොකක්ද? නෑ. ওই සංකල්පයක් නෙමෙයි පුතේ. මොකක්ද? අපි කියනවා ආරක්ෂණ සංකල්පය. ආරක්ෂණ සංකල්පයෙන් තමයි කියන්නේ පාඩුවක් වුණොත් ඒ පාඩුව එසැනින්ම හඳුනා ගන්න කියලා. හරිද? හතලිස් එක වැඩබදු 112ක් සහිතව ගත් භාණ්ඩ සඳහා 2,24,000ක් ගෙවීමට ඇත. අපෙන් අහනවා මේකේ දිත්ත සටහන කුමක්ද කියලා. එතකොට වැඩබදු 112ක් සහිතවනේ. වැඩබද්ද පුතේ 112ක් සහිතව තමයි මෙතන තියන්නේ. එතකොට වැඩබද්ද 112ක් සහිතව නම් අපි දැන් එදා ටෙස්ට් එකෙත් ඕක සාකච්ඡා කරා. මතකයිදනේ? අපි ගැණුම් කියන්නේ 100යි. ගැණුම් කියන්නේ 100යි. එකතු කරනවා වැට් එක. වැට් එක 12යි. එකතු වුණාම 112ක් වෙනවා. මේකට කියනවා වැට් සහිත ගැණුම්. ඔන්න වැට් සහිත ගැණුම්. ඔය වැට් සහිත ගැණුම්. වැට් සහිත ගැණුම් පුතේ 2,24,000යි. 2,24,000. හරිද? වැට් සහිත ගැණුම් කීයද? 2,24,000යි. එතකොට මේ 2,24,000 අන්න 112න් බෙදලා වැඩි කරනවා 100න් මෙයා එනවා 2යි. එතකොට මෙයා 2,00,000යි. මෙයා කීයද? 24,000යි. එතකොට කොහොමද මේ ඩබල් එන්ට්‍රි ලියන්නේ? අපි කියනවා ගැණුම් මේ තියෙන්නේ ගැණුම් හර 2,00,000යි. ගැණුම් හර නම් ගැණුම් මත ගහපු වැට් එකත් හර වැට් පාලන හර 24,000යි. ඒ දෙකේ එකතුව අන්න ණය හිමි පාලන බැර 2,24,000යි. දැන් කෙනෙක් මගෙන් අහයි සර් කොහොමද ඔක ණය හිමි පාලන බැර වෙන්නේ? ඕක අත්පිට මුදලට ගත්තා කියන්න බැරිද? ඇයි අත්පිට මුදලට ගත්තයි කියලා කියන්න බැරි පුතේ? මොකක්ද හේතුව? අත්පිට මුදලට ගත්තයි කියලා කියන්න බැරි වෙන්නේ හේතුව තමයි මෙතන කියනවා ගෙවීමට ඇත. අන්න ගෙවන්න තියනවායි කියන එකේ අදහස මොකක්ද? ණයට ගත්තයි කියන එක තේරුණාද වැඩි? හරි. ඒතකොට මේ අවශ්‍ය නම් මේවත් එක්ක ලියා වැට් සහිත කියන ඕනෑම වෙලාවක ගැණුම් හරි විකුණුම් මත වැට් එක තියෙනවා. අන්න වැට් සහිත 112යි. 112 තමයි සමාන වෙන්නේ 2,24,000ට. හරිද? ඒතර වැට් 112ක් සහිත වැට් එක 12යි. අනිවාර්යෙන් ගන්න ගාන 100යි. අපි කියන්නේ එහෙමයි. ගන්න ගාන හරි විකුණන ගාන 100යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතයක් පුතේ. අපි ගන්න බඩු ටික විකුණන බඩු ටික හැමතිස්සෙම 100යි. වැට් එක 12යි. එකතු වුණාම තමයි වැට් සහිත ගැණුම් හෝ විකුණුම් කියන්නේ. අන්න සමානව 2,00,000 කීයද? 24,000ට. හරි නේද? හරි. එහෙනම් මෙන්න අපි ලියනවා ගැණුම් හර 2,00,000යි වැට් හර 24,000යි ණය හිමි පාලන බැර 2,24,000යි. හරිද? ණය හිමි පාලන බැර කීයද? 2,24,000යි. ඔන්න පුතේ ඒකත් හරි. 41ක් හරි. හරිද? සත්‍ය අසත්‍ය ළමයි. දැන් ඔය ටියුට් එක හදලා තියෙන්නේ විභාග දෙන විදියටමයි. රචනා ප්‍රශ්න නැත්නම් බහුවර්ණ ප්‍රශ්න, කෙටි සහ නිශ්චිත පිළිතුරු, සත්‍ය අසත්‍ය. හරිද? විභාගයේ අහන්නේ තෝවා.
පස්සේ රචනා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒතකොට සංකල්ප වලින් ඔයාට එන්න පුළුවන් සියලුම ආකාරයේ ප්‍රශ්න ටික ඕක ඇතුලේ දීලා තියෙනවා නම. හරිද? ඉතින් තියරිය මතක නම් ඒ තියරියෙන් අපි බහුවර්ණයි ගණන් ටිකයි හදුවා. ඒතකොට නිකම්ම සංකල්පත් ගොඩ. හැබැයි සංකල්ප හොඳට පුතේ ෂෝට් නෝට් එක පාඩම් කරගන්න දෙපාර තුන්පාර මේ දවස්වල වෙලාව තියෙනවානේ. ඇතිතරම් වෙලා අරගෙන පාඩම් කරන්න ඕනේ. හරිද? හරි. පුතේ ඔන්න මෙන්න මේකට උත්තර දෙන්නකෝ. ඔයා එකපාරක් කියවලා පුඩි වෙලාව දෙන්නම්. මට උත්තර ටික දෙන්න. මොකක්ද හරි මොකක්ද 43 හරි 44 වැරදි වගේ උත්තරත් එක්කලා ඉක්මනින් දාගෙන යනකොට ඒ වගේ යාළු දාන උත්තරය වගේ මට තෝ අනිත් ළමයි ටිකක් මේ වැඩේට සක්‍රීයව සහභාගී වෙන්නේ. හරි ඉක්මනට දාන්න උත්තර. සත්‍ය සත්‍ය පුතේ ඉක්මනට දාන්න. අවුදේ ගත උත්තර. ආදායම් මත ආර්ථික ප්‍රතිඵල සාමාන්‍යයෙන් ඇතිවනුයේ එය ඉපයූ අවස්ථාවේදී මිස එයට මුදල් ලද අවස්ථාවේදී නොවේ කියනවා. මොකද කියන්නේ? හරිද වැරදිද? ආදායම් මත ආර්ථික ප්‍රතිඵල සාමාන්‍යයෙන් ඇතිවනුයේ එය ඉපයූ අවස්ථාවේදී මිස මුදල් ලද අවස්ථාවේදී නොවේ. හරිද? ඒක සත්‍යයි. ඒක හරියද? ඒක හරි. අසම්භාව්‍ය වගකීම් සාමාන්‍යයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුල පෙන්වු කරනු ලබයි. ඒතර මොනවාද මේ අසම්භාව්‍ය වගකීම් කියන්නේ? අන්න ඉලක්ක දැනගන්නකො. අසම්භාව්‍ය වගකීම් මුලින්ම දැනගන්න එපෙන්නේ. අසම්භාව්‍ය වගකීම් කියන්නේ මොනවාද? අනාගතේ වෙන්න තියෙන වගකීම්. අසම්භාව්‍ය වගකීම් ලියා ගන්න පුතේ මේ
අනාගතේ වෙන්න තියෙන වගකීම. අසම්භාව්‍ය කියන්නේ ඒකනේ. ඔය අහත් මේ පුතේ සිංහල පොඩි අපි කියන අයට මම මතක කරන්නේ නැහැ ළමයි. ඔය නිපාත මොකක් හරි නිකන් ක්‍රියාවක් නේද? අසම්භාව්‍ය ක්‍රියා කියන ළමයි. අනාගතේ වෙන්න තියෙන ක්‍රියාවක් අසම්භාව්‍ය ක්‍රියා. එහෙම කතා කරම නේද? අනේ අසම්භාව්‍යයක් කියන අන්න ඒ වගේ. අනාගතේ වෙන්න තියෙන වගකීමක්. දැන් සාමාන්‍යයෙන් පුතේ මූල තත්ත්ව ප්‍රකාශනයේ දාන්නේ අපි මොනවා විතරද? වෙච්ච වගකීමක් විතරයිනේ. අනාගතේ වෙන්න තියෙන වගකීමක් මූල තත්ත්වයක් වෙන්නවද? නැහැ. උදාහරණයක් මම කියන්නම්. සේවකේ ව්‍යාපාරයට විරුද්ධව නඩුවක් පවරන. හැබැයි තාම නඩුව අධිකරණයේ ක්‍රියාත්මක වෙනවා. ප්‍රතිඵලය දීලත් නැහැ. වන්දි ගෙවන්න කියලාත් නැහැ. ගෙවන්න තියෙන වන්දිය කියලාත් නැහැ. මුකුත්ම නැහැ. තාම නඩුව යනවා. ඉතින් අසම්භාව්‍ය වගකීමක් අනාගතේ වෙන්න තියෙන වගකීමක් ඕක. අපි නඩුව පෙරදුනොත් වන්දි ගෙවන්න වෙයි. ගෙවන්න තියෙන වන්දිය කීයක්ද? තීරණය වෙන්නේ අනාගතේ. අනු නිසා ඒක මොකක්ද? අසත්‍යයි අසම්භාව්‍ය වගකීම. දැන් ඔය දන්නේ නැතිව ලියා ගන්න. හරිද? දැන් පුතා උත්තර දාලා විශෝපා. හරිද? හරි. ඒක අසම්භාව්‍ය වගකීමක් කියන්නේ මොකක්ද? අනාගතයේ වෙන්න තියෙන වගකීමක්. අනාගතයේ වෙන්න තියෙන වගකීමක් අද මූල තත්ත්ව ප්‍රකාශනයේ පින්නන්නේ. ඊපස්සේ අනමි ගිනුම් කරන ඒකක සංකල්පය අන්න. ගිනුම් කරන දැන් 44 හරි 43 වැරදි. අය 44 ගිනුම් කරන ඒකක සංකල්පය අදාළ වන්නේ ව්‍යාපාර ඒකක නෛතික පුද්ගලයෙකු වන්නේ නම් පමණයි. මොකක්ද මේ නෛතික පුද්ගලයෙක් කියන්නේ? නීතියෙන් පිළිගත් පුද්ගලයෙක්. නීතිමය පුද්ගලභාවයක් තියෙනවා. පුතේ නීතිමය පුද්ගලභාවයක් තියෙන සමාගම් වලට විතරයි. තනි පුද්ගල, හවුල්, සමිති සංවිධාන නීතිමය පුද්ගලභාවයක් නැහැ. හැබැයි ඒවට ව්‍යාපාර ඒකක සංකල්පය අදාළ නැද්ද? අදාළයි. එහෙනම් මේකත් වැරදි. අන්න අසත්‍යයි. නෛතික පුද්ගලෙක් වුණත් නැතත් ව්‍යාපාර ඒකක සංකල්පය අනිවාර්යෙන් අදාළයි. එයා නෛතික පුද්ගලෙක් වුණත් නැතත් මොකක්ද අදාළ වෙන්නේ? ව්‍යාපාර ඒකක සංකල්පය අදාළයි. අඩමාන ණය සඳහා වෙන් කිරීම ගැලපුම් කිරීමට අදාළ වේ. අඩමාන ණය වෙන් කිරීම ගැලපුම් සංකල්පයට අදාළ වේ. අන්න අඩමාන ණය වෙන් කිරීම ගැලපුම් සංකල්පයට අදාළ වේ කියනකොට මොකක්ද? හරිද වැරදිද? අපි අඩමාන ණය වෙන් කරන්නේ ගැලපුම් සංකල්පයෙන්ද නැත්නම් කාගෙන්ද? ආරක්ෂණ සංකල්පයෙන්. මේකට සාර්ථකයි. අසත්‍යයි. අඩමාන ණය නම් පුතේ කෙලින් වෙන් කරන්නේ ආරක්ෂණ සංකල්පයෙන්, විචක්ෂණ සංකල්පයෙන්. 46 ව්‍යාපාරයක් වරක් යොදාගත් ගිණුම් කරන සංකල්පයක් ඊට පසුව වෙනස් කළ නොහැකිය. දැන් එකපාරක් පාවිච්චි කරපු සංකල්පයක් ඊට පස්සේ වෙනස් කරන්න බැරිද? පුළුවන්. ඒක වැරදි ළමයි. වෙනස් කරන්න පුළුවන්. සංකල්ප වෙනස් කරන්න පුළුවන්. මම කියලාමයි පටන් ගත්තේ. සංකල්පයක් කියන්නේ පුතේ අපේ අදහසක්. හරිද? ඒතර මේ අදහස ඔයාට කැමති නම් ක්‍රියාත්මක කරන්න. එහෙම නැත්නම් ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. සංකල්පයක් කියන්නේ එහෙමනේ. හැබැයි නීතියක් එහෙමද? නෑ. නීතියක් අනිවාර්යෙන් අනුගමනය කළ යුතුයි. මොකද පොඩ පාචෙන් ගත්තේ ළමයි. අපි පාරෙන් කහිර තියෙනවා. කහිරෙන් පයින් එක සංකල්පයක්. අදහසක්. හොඳයි. හැබැයි කහිරෙන් පයින් නැතුව දැන් සුදිරනේ. සුදිරෙන් පයින් නැතුව ඒට එහා පැත්තේ පයින්යම අනන්තවත් ඉන්නවා. එතකොට අන්න සංකල්ප වෙනස් කරලානේ. එතකොට සංකල්ප වෙනස් කරන්න පුළුවන්. නීතියක් නෙමෙයි. හැබැයි නීතියක් වෙනස් කරන්න අමාරු ළමයි. තවත් නීතියක් මගින් තමයි නීතියක් වෙනස් කරන්න පුළුවන්. සංකල්ප වෙනස් කරන්න පුළුවන්. වෙනස් කළ නොහැකි වෙයි කියනවා. ඒක වැරදි. වෙනස් කරන්න පුළුවන්. තෝගාගේ කිරීමේදී පිරිවැය හෝ සුද්ධ උපලබ්ධයගේ
වඩා අඩු අගය ලබා ගන්නේ විචක්ෂණ සංකල්පය අනුවයි. මේ විචක්ෂණ කියන්නේ උති ආරක්ෂණ සංකල්පයේ ඒක හරි සත්‍යයි. තොග අගය කිරීමේදී පිරිවැය හෝ සුද්ධ උපලබ්ධියගෙන් අපි වඩා අඩු අගය ගන්නේයි. මෙන්න මේ කියන විචක්ෂණ සංකල්පය අනුව තීරණවල වැඩි. හරි. ඔන්න එහෙනම් 47ක් පුතේ අපි අවසන් කරා. හරි. එතකොට බහුවර්ණ ප්‍රශ්න 47ක් ඔගේ සාකච්ඡා කරා. ඔගුදී තව ටියුට් එකක් ඔයාලා ලැබෙයි. තනි පුද්ගල ව්‍යාපාර ටියුට් එකක් එක්කන මේක පාස් පේපර්ස් ටික පුතේ. ඔක්කොම ටික ඔයාලා විතර හම්බෙයි. හරි. එතකොට ඒකින් පාස් පේපර්ස් ටික ගොඩ දා ගන්නත් පුළුවන්. දැන් මේ සංකල්ප අතර පුතේ පොඩි සම්බන්ධයක් තියෙනවා. දැන් ඔයාලට තේරෙනවද නේ? දැන් සමහර සංකල්ප වලින් කියන්නේ නිකන් එකම වගේ නේද? මොකක්ද? ආරක්ෂණ සංකල්පයයි ගැලපුම් සංකල්පයයි එක වගේ නේද? මොකක්ද කියන්නේ? මේකෙන් කියන්නේ වියදම හඳුනා ගන්න. මෙයාගෙන් කියන්නේ වියදම හඳුනා ගන්න. නේද? අන්න ඔය වගේ තමයි මේක එක වගේ තැන් තියෙනවා. අන්න සංකල්ප අතර තියෙන පවතින සම්බන්ධතාවය බලමුද පිටු අංක 14 මොකක්ද කියන්නේ? සංකල්ප අතර පවතින සම්බන්ධතාවය. ඉහත සඳහන් වූ ගිණුම් කරන සංකල්ප හැකිතාක් දුරට ව්‍යාපාර විසින් අනුගමනය කළ යුතු වේ. අන්න හැකිතාක් දුරට උතේ අනුගමනය කරන්න ඕන. කිසිම ව්‍යාපාරයකට බෑ සංකල්පයක් අනුගමනය නොකර එයාට ඕන විදියට වැඩ කරගෙන යන්න. හරිද? පහත දැක්වෙනුයේ මෙම සංකල්ප භාවිතයේදී ගැටුම් ඇතිවන අවස්ථා කීපයක්. 1. උපචිත සංකල්පය සහ විචක්ෂණ සංකල්පය. බලන්න. උපචිත සංකල්පය යටතේ ගිණුම් ගත වනුයේ ඒ වර්ෂයට අදාළ ගනුදෙනු පමණි. මෙහිදී ලාභ වැඩියෙන් පෙන්වුම් කරන වර්ෂවලදී ආරම්භක වියදම් කීර්ති නාමය කපා හැරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය කළොත් ඒ උපචිත සංකල්පයට පටහැනිය. නමුත් විචක්ෂණ සංකල්පයට එකඟය. දැන් ඔය කියන එකේ අදහස ඔයාලට තේරෙනවද? මොකක්ද මේ කියන්නේ කියලා. දැන් ඔතන කියන්නේ පුතේ මේ සංකල්ප ගැටෙනවා. දැන් තේපාර ඒක කේස් එකක් වෙන්නේ නැත්තේ. හරි. අපි පටන් ගමු මෙතන. අපි හිතියේ හරි. අපි හිතියේ පුතේ මේ විචක්ෂණ සංකල්පය සහ උපති සංකල්පයේ ගැටෙන අවස්ථා කියන තැන. හරි. ඒතර පුතේ මේ විචක්ෂණ සංකල්පයෙන් කියන්නේ මේ අවුරුද්දට දාල ආදායම් වියදම් විතරක් නෙමෙයි. කියන්නේ කලින් ඒවා හරි කමක් නැහැ කියනවා නම් අපි හඳුනා ගන්න ඕනයි කියනවා. හරිද? හැබැයි උපති සංකල්පයෙන් කියන්නේ මොකක්ද? කාල පරිච්ඡේදයට අදාළ ආදායම් සහ වියදම් පමණක් හඳුනා ගන්න කියලා තමයි කෝකින්ද කියන්නේ උපචිත සංකල්පයෙන් කියන්නේ. හරිද? හරි. ඊට පස්සේ එන්නකො පුතේ මෙන්න ඊළඟ සංකල්පය මොකක්ද? විචක්ෂණ සංකල්පයයි උපලබ්ධි සංකල්පයයි. දැන් උපලබ්ධි සංකල්පය අනුව ආදායම් ගණන් ගනු ලබන්නේ ගනුදෙනුව සිදු වූ අවස්ථාවේ. නමුත් විචක්ෂණ සංකල්පය අනුව උපලබ්ධි වූ ආදායම් ගණන් ගත යුතු නොවේ. අන්න ඒතර මේ විචක්ෂණ සංකල්පයයි උපලබ්ධි සංකල්පයයි පුතේ අපි තැන් දෙකක ගැටෙනවා. ඔය දීලා තියෙන්නේ සංකල්ප එකිනෙකට ගැටෙන අවස්ථාව. ඉතින් ඔය ලකුවට අහන්නේ නැහැ. දල වශයෙන් බලා ගන්න වෙනවා. හරි. මට කියන්නකො මෙන්න මේකේ අභ්‍යාසාංක 1 අපි කරාද කියලා ළමයි. ඕකේ අභ්‍යාසාංක 1 කරාද පුතේ අපි? ළමයි
අභ්‍යාසාංක එක කරාද පුතේ? නෑ නේද? අභ්‍යාසාංක කරේ නෑ නේද? එන්නකෝ. දැන් ඔයාට මම පොඩි අවස්ථාවක් දෙනවා. මොකක්ද අවස්ථාව? ඔයාගේ තියෙන දැනුමෙන් මේවට උත්තර දෙන්න. ඊට පස්සේ මම ඔයාට උත්තර දෙන්නම් කොහොමද ඔයාගේ උත්තරේ මගේ උත්තරේ ගැලපෙන්නේ කියලා. මම පළවෙනි එක කියන්නම්. ඉතුරු දෙක ඔයා බලන්න ඕන. මොකක්ද මෙතන කියන්නේ? බලන්න මෙතන කියන අදහස තමයි ව්‍යාපාර අයිතිකරුගේ පෞද්ගලික ජංගම ගිණුමේ සහ ඉතිරි කිරීමේ ගිණුමේ ඇති 50000ක ශේෂයෙන් ව්‍යාපාරයේ මූල තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් වල කොටසක් ලෙස ඇතුළත් කර ඇත. දැන් මේ පෞද්ගලික ජංගම ගිණුමේ සහ ඉතිරි කිරීමේ ගිණුමේ ඇති 50000ක ශේෂයෙන් මූල තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් වල කොටසක් ලෙස ඇතුළත් කර ඇත කියනවා. හරිද? ව්‍යාපාරයේ හිමිකරු මෙම බැංකු ශේෂයන් ව්‍යාපාරික කටයුතු සඳහා උපයෝගී කර ගැනීමට අපේක්ෂා නොකරයි. එතකොට මොකක්ද මේ දෙකේ තියෙන අවුල? දැන් අයිතිකරුගේ පෞද්ගලික ජංගම ගිණුමයි ඉතිරි කිරීමේ ගිණුමයි ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් වල කොටසක් ලෙස ඇතුළත් කර ඇත කියනවනේ. ඒව කරන්න පුළුවන්ද? බැහැනේ. ඇයි බැරි? අන්න ව්‍යාපාරයේ ඒකක සංකල්පයෙන් කියනවා අයිතිකරුයි ව්‍යාපාරයයි කියන්නේ පාර්ශවයන් දෙකක් නිසා අයිතිකාරයාගේව ව්‍යාපාරේ දාන්නත් බෑ, ව්‍යාපාරේවා අයිතිකාරයාගේ දාන්නත් බෑ. දෙන්න දෙන්නෙක් විදියට තමයි ඉන්න ඕන. හරිද? දෙන්න දෙන්නෙක් විදියට ඉන්න ඕන. ඉතින් ව්‍යාපාරේ හිමිකරු මෙම බැංකු ශේෂයන් ව්‍යාපාරේ කටුස්නා උපයෝගී කර ගැනීමට අපේක්ෂා නොකරයි. අන්න අපෙන් අහනවා මොකක්ද අහන ප්‍රශ්නේ? එකිනෙකට අදාළ නොවන අවස්ථාවන් සහ ඒ අනුව උපයෝගී කරගන්නා ගිණුම් කරන වාර්තා සහ ක්‍රම ලයිස්තුවක් පහත දීලා උදේ. අපිට කියනවා ව්‍යාපාරයේ විසින් සැලකිල්ලටගෙන නොමැති මූල්‍ය ගණකාධිකරණ සංකල්පය. අන්න උදේ මූල්‍ය ගණකාධිකරණ සංකල්පය ගැන ඔබේ අදහස් දක්වන්න කියන තුරුද මේ සංකල්ප ගැන ඔයාගේ අදහස අහනු. එහෙනම් පළවෙනි එකේ අදහස මෙන්න මෙහෙම ලියන්න පුතේ. මෙහෙම ලියන්නකො. මෙහෙම ලියන්න. දාන්න අභ්‍යාසාංක 1 කියලා. හරිද? අභ්‍යාසාංක 1. එකේ 1. එකේ 1. ලියන්න මෙන්න මේ විදිහට. ව්‍යාපාරය සහ ලියන්න ව්‍යාපාරය සහ අයිතිකරු කියන ව්‍යාපාරය සහ අයිතිකරු එකිනෙකට වෙනස් වූ පාර්ශව දෙකක් ලෙස සැලකිල්ලටගෙන ගිණුම්ගත කළ යුතු බව එකිනෙකට වෙනස් වූ පාර්ශව දෙකක් බව සැලකිල්ලටගෙන ගිණුම්ගත කළ යුතු බව ව්‍යාපාර ඒකක සංකල්පයෙන් අදහස් කෙරේ. ව්‍යාපාර ඒකක සංකල්පයෙන් අදහස් කෙරේ. ඒතර ව්‍යාපාරය සහ අයිතිකරු එකිනෙකට වෙනස් වූ පාර්ශවයන් දෙකක් ලෙස සැලකිල්ලටගෙන ගිණුම්ගත කළ යුතු බව ව්‍යාපාර ඒකක සංකල්පයෙන් අදහස් කෙරේ. හරිනේ. අයිතිකාරයයි ව්‍යාපාරයයි එක්කෙනෙක් නෙමෙයි දෙන්නේ. දෙන්නෙක් විදිහට යන්නේ. එම නිසා අයිතිකරුගේ පෞද්ගලික වත්කම් ව්‍යාපාරයේ වත්කම් ලෙස
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුල ව්‍යාපාරයේ වත්කම් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුල ව්‍යාපාරයේ වත්කම් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුල අන්තර්ගත කළ නොහැකිය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුල අන්තර්ගත කළ නොහැකිය. හරි. ඔන්න එනම් උත්තරේ. ඔන්න ඔය වගේ පුතේ උත්තරේ ලියන්න ඕන. හැබැයි උත්තරේ ලියනකොට සංකල්පය පැහැදිලි කරන්න ඕන. මම මොකද කිව්වේ? ව්‍යාපාර ඒකක සංකල්පය අනුව අයිතිකරු සහ ව්‍යාපාරය පාර්ශවයන් දෙකක් ලෙස හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය. එම නිසා අයිතිකරුගේ පෞද්ගලික වත්කම් ව්‍යාපාරයේ වත්කම් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අන්තර්ගත කළ නොහැකිය. මුල කරලා ලියන්න. එසේ කළහොත් කියන්නේ එසේ කළහොත් එසේ කළහොත් එසේ කළහොත් එසේ කළහොත් ව්‍යාපාර ඒකක සංකල්පය කඩ කිරීමකි. එසේ කළහොත් ව්‍යාපාර ඒකක සංකල්පය කඩ කිරීමකි. අන්න එහෙම කරොත් අපි සලකන්නේ මොකක් විදියටද? ව්‍යාපාර ඒකක සංකල්පය කඩ කිරීමක් විදියට. ඒතර එහෙම කරොත් වැරදීමකින් හරි ඔයා මොකද කරලා දෙන්නේ? ව්‍යාපාර ඒකක සංකල්පය කඩ කරලා. තේරුණාද වැඩි? හරි. ඔන්න මම පළවෙනිකට උත්තරේ දුන්නා. දැන් ඔය උත්තරේ ආభాෂයක් අරගෙන B එකටයි C එකටයි උත්තරයක් ඉක්මනින් ලියන්න. ලියන්න නැතුව ඉන්න එපා. දැන් ඔයා සංකල්ප ගැන අදහසක් ඇති. දැන් අඩුම තරමේ දැන් හරි කමක් නැහැ ඔය ප්‍රශ්නේ කියවලා ටියුට් එකට ගිහිල්ලා ටියුට් එකේ බලන්නකො මේකට ගැලපෙන සංකල්පය මොකක්ද? ඒ සංකල්පය බලලා ඒ අදහස අරගෙන ලියන්න පුතේ. මම මේ කියන්නේ නිකන් මම උත්තරේ කියන එක බලාගෙන ඉන්න නෙමෙයි. ඔයත් මොකද කරන්නේ? ප්‍රශ්නේ කියවලා අනිවාර්යෙන් උත්තරයක් ලියන්න උත්සාහ කරන්න ඕන. එහෙම කරොත් තමයි ඔයාට මේක තේරෙන්නේ. වැඩේ සෙට් වෙන්නේ. නැත්තම් මම නෙමෙයි කවුරු ඇවිල්ලා මෙතන බණ දේශනා කරත් ඔයාට තේරෙන්නේ නැහැ තමයි. ඔයා උත්සාහ කරන තාක්කල් ඔයාට මේක සෙට් වෙන්නේ නෑම තමයි. නිකන් පොතේ හරියන්නේ නෑ. ඒකයි මේ ඔයාලට කියලා ලියවන්නේ. මම එකක් ලියනවා, ඔයාලට කියලා දෙකක් ලියවනවා. ඊට පස්සේ බලනවා මගේ උත්තර ටික ඔයාලා උත්තරේ ගන්නට සෙට් වෙනවද කියලා. තේරුණාද වැඩි? හරි පුතේ. මම ෂෙයා කරලා තියන්නම්. ඉක්මනින් මට ඕක කොට දාලා දෙන්න. හරි. පටන් ගන්න වැඩේ ඉක්මනට.
අර පිළිවෙල බලමු එහෙනම් මොකක්ද කියලා. බලන්න B එකේ මොකක්ද කියන්නේ? මූල්‍ය වර්ෂය තුලදී ව්‍යාපාරය විසින් 4000ක ප්‍රචාරණ වියදම් දරා ඇති මේ මුදලින් ගෙවා නොමැත. ඒතර මුදලින් ගෙවලා නැති වුණාට මූල්‍ය වර්ෂය තුල දරුවනම් මේක වියදමක්නේ. ප්‍රචාරණ වියදමක්. කිනුම් පොත්වල ප්‍රචාරණ වියදම් වලට දාල වාර්තා සටහන් ඇතුළත් කර නොමැත. අන්න. දැන් ඕකට අදාළ වන සංකල්පය මොකක්ද පුතේ? ඒතර මේ දෙවෙනි එකට අදාළ වන සංකල්පය මොකක්ද? කාර්ද කියන්න පුළුවන්. දැන් ඔය කාර්මයට අදාළ වන සංකල්පය. ප්‍රචාරණ වියදම 4000යි මෙය මුදලින් ගෙවා නොමැත කියනවා. දැන් මුදලින් ගෙවුනේ නැති නිසා මේගොල්ලෝ පොත්වල වාර්තා කරලා නැහැ. ඒක නෙවෙයි කියන්නේ. ඒකට දෙවෙනි එකට අදාළ වන සංකල්පය මොකක්ද පුතේ? අපි හිතන විදියට. සංකල්පේ වල මුලින්ම වදක් තියෙනවා. මොකද්ද සංකල්පය? උත්තර දෙන්න ඕගන් කට්ටිය. අර 4000ක වියදම් දරා ඇතිමුත් මෙය මුදලින් ගෙවා නොමැත. දරලා දරුවයි කියන්නේ ප්‍රචාරණ වියදමක් කරා කියන එකනේ. හැබැයි මුදලින් ගෙවලා නැහැ තාම. ඒතර ගෙවපු නැති නිසා උත්තර වාර්තා කරන්න යන්නේ. උත්තරයක් ආව මොකක්ද? උපචිත සංකල්පය. මොකද්ද සංකල්පය? උපචිත සංකල්පය. උපචිත සංකල්පය ලියන්න පුතේ. ඒකට ලියන්න. උපචිත සංකල්පය අනුව උපචිත සංකල්පය අනුව මුදලින් ගෙව්වා හෝ නොගෙව්වා අදාළ වියදම වසරට අදාළ වියදමක් ලෙස ගත යුතුය. උපචිත සංකල්පය අනුව මුදලින් ගෙව්වා හෝ නොගෙව්වා අදාළ වියදම වසරට අදාළ වියදමක් ලෙස ගත යුතුය. වසරට අදාළ වියදමක් ලෙස ගත යුතුය. එම නිසා මෙම 4000ක ප්‍රචාරණ වියදම වසරට අදාළ වියදමක් ලෙස සලකා අදාළ වාර්තාවල ඇතුළත් කළ යුතුය. අදාළ වාර්තාවල අපි කියන මොකක්ද උදේ? ඇතුළත් කරන්න ඕනෑමයි. පැහැදිලිද? ඇතුළත් කරන්න ඕන. හරිද? හරි. ඔන්න B එකත් හරි. ඊට පස්සේ C එකේ මොකක්ද කියන්නේ? බලන්න C එකේ මොකක්ද කියන්නේ? 20000ක අතිවිශේෂ පාඩුව අඩු කළ පසු ව්‍යාපාරයේ ශුද්ධ පාඩුව රුපියල් 15000. අතිවිශේෂ පාඩුව ව්‍යාපාරයේ විවිධ වියදම් තුල ඇතුළත් කර ඇත කියනවා. හරි. ඒක අතිවිශේෂුණත් විශේෂුණත් පාඩුවක් නම් මොකද කරන්න ඕන? ඇතුළත් කරන්න ඕන. නේද? පාඩුවක් නම් අලාභයක් නම් මොකද කරන්නේ? ඇතුළත් කරන්න ඕන. අර ලියන්න. ගැලපුම් සංකල්පය අනුව ලියන්න. ගැලපුම් සංකල්පය අනුව ආදායම් හඳුනා ගැනීමේදී ගැලපුම් සංකල්පය අනුව ආදායම් හඳුනා ගැනීමේදී ඒ සඳහා දැරූ වියදම හඳුනාගත යුතුය. ගැලපුම් සංකල්පය අනුව ආදායම් හඳුනා ගැනීමේදී ඒ සඳහා දැරූ වියදම හඳුනාගත යුතුය. මේ අනුව අතිවිශේෂ පාඩුව විවිධ වියදම් තුල ඇතුළත් කළ හැක. මේ අනුව අතිවිශේෂ පාඩුව විවිධ වියදම් තුල
ඇතුළත් කළ හැක. ඔන්න උදේ උත්තර දෙන්න විදිය. ඉතින් විභාගෙදී ඔයාට ওই වගේ ප්‍රශ්න දෙනවා උදේ ප්‍රශ්න දෙනවා. ඔය ප්‍රශ්න දුන්නම ඔයාට මුලින්ම මතක් වෙන්න ඕන ඒකට දාන සංකල්පය. සංකල්පය මතක් වුණාට පස්සේ තමයි සංකල්පයත් එක්ක ගලපලා ලියන්න පුළුවන්. නැතුව විභාගෙදී අහන්නේ නෑ පුතේ. උපචිත සංකල්පය යනු කුමක්ද? ගැලපුම් සංකල්පය යනු කුමක්ද? ව්‍යාපාරයක සංකල්ප කුමක්ද? එහෙම අහන්නේ නෑ. ඔය තියෙන්නේ ප්‍රශ්න අහන විදිය. තේරුණාද වැඩේ? හරි. මොන පළවෙනි එක හරි. පුතේ බලන්නකො අපි දෙවෙනි එක කරාද කියලා ළමයි. පොඩ්ඩක් මට කියන්න පුතේ අපි දෙවෙනි එක කරාද? මේ පහත ප්‍රකාශන වලට දාලා නිවැරදි ගිණුම් කරන සංකල්පය හෝ සම්ප්‍රදාය ලියා තියන්න කියනවා. අපි දෙවෙනි එක කරාද පුතේ? නෑ නේද? දෙවෙනි එක කරෙත් නෑ. හරි. දැන් මෙතන කියන්නේ මේ එක් ප්‍රකාශ වලට දාලා නිවැරදි ගිණුම් කරන සංකල්පයනේ. එහෙනම් ඔයා මුලින්ම කරන්න ඕන. මොකද කරන්නේ? ලියන පුතේ ප්‍රශ්නාංක දානවා කීයද? 2. ප්‍රශ්නාංක 2 දාලා මෙතන කීයක් තියනවද? 1 2 3 4 5 තියෙනවා. ඔයා ලියන්න ඕන මේවට ගැලපෙන සංකල්පය. දැන් දෙන පුතේ පළවෙනි උත්තරයක් පොඩ්ඩක්. ගිණුම් කරන පද්ධතියකින් පෙන්눔 කරන විඤ්ඤාපන. මේ විඤ්ඤාපන වලට නමක් කියනවා පුතේ. කාටද මතක? සමානම විඤ්ඤාපන වලට කියන සමානමක් කියන්න පුතේ. එකවුන්සල කාටද මතක? විඤ්ඤාපන වලට කියන සමාන නමක් තව. සමාන පදයක් වගේ. අන්න තොරතුරු. හරි. තොරතුරු. මේ ගිණුම් කරන පද්ධතියකින් පෙන්눔 කරන තොරතුරු කියන එක තමයි විඤ්ඤාපන කියන්නේ. තොරතුරු ව්‍යාපාර ආයතනයේ මූල තත්ත්වයට ආයි ක්‍රියාකාරීත්වයට අදාළ විය යුතුය. ඒතර ඔහොම කරන්න කියන සංකල්පය මොකක්ද? තොරතුරු ගැන කියන සංකල්පය මොකක්ද උදේ? කාටද මතක? මේ තොරතුරු ලබා දෙන්න කියලා සංකල්පයක් කියනව නේද? කවුද එහෙම කියන සංකල්පය? තොරතුරු ලබා දෙන්න කියන අනාවරණ සංකල්පය කියන්නේ මොකක්ද? ව්‍යාපාරයක තොරතුරු නේද? ඒ මූල තත්ත්වයට හා ක්‍රියාකාරීත්වයට අදාළ වන මොකද ලබා දෙන්න ඕන. අන්න අනාවරණ සංකල්පය අනාවරණ සංකල්පය. අනාවරණ සංකල්පයෙන් කියනවා මේ තොරතුරු ගැලපෙන පරිදි ලබා දෙන්න කියන. අන්න ඔය වගේ ඉතුරු ටිකට මට ඉක්මනට සංකල්ප දෙන්න උදේ. හරි පටන් ගන්න ඉක්මනට.
හරි පුතේ බලමු දෙනම් බලන්න දෙවෙනි එක යම් කාල පරිච්ඡේදයක් සඳහා ආදායම් පිළිගනු ලැබුවොත් එම ආදායම් ඉපීම සම්බන්ධ වියදම්ද පිළිගත යුතුය. අන්න එහෙම කියන සංකල්පය මොකක්ද? ගැලපුම් සංකල්පය. ලියන්න ගැලපුම් සංකල්පය නේද? ගැලපුම් සංකල්පය. තවත් ඇගීමක් සඳහා ගිණුම් කරන ක්‍රමය කාල පරිච්ඡේදයෙන් කාල පරිච්ඡේදයට ඒකාකාරී වී යුතුයි. දැන් ක්‍රමවත් ඇගීමක් සඳහා ගිණුම් කරන ක්‍රමය අන්න කාල පරිච්ඡේදයෙන් කාල පරිච්ඡේදයට ඒකාකාරී විය යුතුයි. ක්‍රමවත් ඇගීමක් කරන්න පුතේ අන්න අපි කියන මොකක්ද? සංගතතා. සංගතතා සංකල්පය. හොඳයි යා. උත්තර දානවා. ඔය දාන යන පුතේ. දාන උත්තර හරියට මම බලන්න ගමන් ඉන්නේ. 4 ගිණුම් කරන විඤ්ඤාපනයන් එය පරිහරණය කරන විවිධ පුද්ගලයන්ගේ අවස්ථා සපුරා යුතුයි. එහෙයින් එක් පාර්ශ්වයට වඩා තවත් පාර්ශ්වයකට වාසි වෙන අන්දමට ක්‍රියා නොකළ යුතුයි. කාටවත් වාසි වන අන්දමට ක්‍රියා නොකළ යුතුයි. මොකක්ද අපි කියන්නේ? අනාවරණ සංකල්පය නේද? අනාවරණ සංකල්පය. ඔය යථානුරූපී සංකල්පෙන් කියන්නේ පුතේ මේ අර අපි කියනවානේ ආර්ථික නෛතික තත්ත්වයට වඩා ආර්ථික යථාර්ථය සැලකිල්ලටගෙන ගිණුම් තියන්න කියන එක තමයි යථානුරූපී සංකල්පයෙන් කියන්නේ. කියන්නේ හරිද? දැන් මෙතන කියන්නේ මේ ගිණුම් කරන තොරතුරු ඒ පරිහරණය කරන විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් සපුරා නිසා එක් පාර්ශවයකට තවත් පාර්ශවයට වාසි වෙන ආකාරයේ ක්‍රියා කරන්න එපාලු. මොකක්ද? අනාවරණ සංකල්පය. අනාවරණ සංකල්පයෙන් කියනවා කාටවත් වාසියක් වෙන්නේ නැති වෙන විදියට හැම තොරතුරක්ම හෙළිදරව් කරන්න. කියන්නේ අරයට වාසි, මෙයාට වාසි. දැන් සමහරට එහෙමනේ. දැන් සමහරට දැනලා තියෙනවා අරයට වාසිය තොරතුරු දෙන්නේ නැහැ. සමහර අය කෙනෙක්ට වාසි නිසා තොරතුරු ටික දෙනවා. මේගොල්ලෝ කියන්නේ එහෙම නෙමෙයි. වාසි වුණත් අවාසි වුණත් තොරතුරු ඔක්කොම දෙන්න. එතකොට තමයි මිනිස්සුන්ට තීරණ ගන්න පුළුවන් හරියටම. හරිද? පස්වෙනි එක මොකක්ද පහේ කියන්නේ? අන් අය විසින් ව්‍යාපාර ඒකක තත්ත්වය 탁සේරු කිරීමට බලපාන ඕනෑම විඤ්ඤාපනයක් මූල්‍ය ප්‍රකාශනවල පෙන්විය යුතුයි. දැන් මේ ව්‍යාපාර ඒකක තත්ත්වය 탁සේරු කිරීමට බලපාන ඕනම විඤ්ඤාපනයක් අන්න තොරතුරු අන්න මොකක්ද පුතේ? අනාවරණ සංකල්පය නේද? අනිත් අයට තත්ත්වයේ තීරුම් ගන්න බලපාන ඕනම තොරතුරක් ඔය විඤ්ඤාපනයක් කියන්නේ මොකක්ද? තොරතුරක් අන්න අපි අනාවරණය කරන්න ඕන. දැන්ද අනාවරණ සංකල්පයෙන් තමයි උතන ගොඩක්ම ගියේ. පුතේ අපි මේකේ තුන්වෙනි එක කරාද කියන්න කොහොමද? තුන කරාද? නැද්ද? බලන්න තුන්වෙනි එක කරාද කියන්නේ? නෑ නේද? තුන්වෙනි එක පුතේ හෝම්වර්ක් දාගන්න. තුන හෝම්වර්ක් දාගන්නකො. ප්‍රධාන සංකල්ප 5ක් නම් කරලා ඒවල බලපෑම් පැහැදිලි කරන්න කියනවා. ඒක හෝම්වර්ක් දාගන්න ලබන දවසේ සාකච්ඡා කරනවා. හරිද? ඊට පස්සේ මෙන්න 5 කරා පුතේ අපි 5ක් කරා වගේ මතකයි මට. 5 නිකන් කරා වගේ මතකයි. නැද්ද? පස්වෙනි චුට්ටක් බලන්නකො. නැද්ද? 5 කරේ නෑනේ. එහෙමද? 5 කරේ නැද්ද? හරි. 5 කරේ නැත්තම් දැන් මෙතනත් කලින් වගේම තමයි. එන්න පොඩ්ඩක්. මෝටර රථ විකිණීම හා අලුත් වැඩියා කෙරෙන කුඩා ව්‍යාපාරයක අයිතිකරුවෙකු විසින් ඔහුගේ ගිණුම සම්බන්ධයෙන් පහස් නහන් ප්‍රශ්න ඉදිරිපත් කර ඇත. මේක හෝම්වර්ක් දුන්නා කියනවා. තමන් එක්කෙනෙක් කළා දාන්න. අදාළ මූලධර්ම සඳහන් කරමින් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියනවා. හරි. පළවෙනි එක.
මා පදිංචි වී සිටින ලක්ෂ 6කට අගයට තාක්ෂේරු කරති මාගේ නිවස මගේ ව්‍යාපාර ගිණුම් වල ඇතුළත් වී නොමැත්තේ ඇයි? අන්න අහනවා මේ. දැන් ලක්ෂ 6කට අගය කරපු මගේ නිවස මගේ ව්‍යාපාරයේ ගිණුම් පොත්වල දාලා නැහැ. ඇයි අහනවා එහෙම දාන්නේ නැත්තේ? අන්න අපෙන් අහන මේ ගිණුම් කරන මූලධර්ම කියන සංකල්ප. සංකල්ප පාවිච්චි කරලා උත්තර දෙන්න ඕන. එතකොට මොකක්ද පුතේ ඔකට සංකල්පය? දැන් අයිතිකාරයාගේ ලක්ෂ 6ක නිවස බිස්නස් එකට දාලා නැහැ. මොකක්ද හේතුව? අන්න අපි කියනවා ව්‍යාපාරික සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය. දැන් ඕක ලියන විතරක් මදි. පොඩි පැහැදිලි කිරීමක් කරන්න තෙමෙන්නේ නේද? ඒක ප්‍රශ්න උත්තර දෙන්නත් ඕන අපි. අන්න සංකල්ප ලියුම මොකද්ද? ව්‍යාපාරික සංකල්පය ලියනකොට එනමින් අදහස කියන්න. ව්‍යාපාර ඒකක සංකල්පය අනුව ලියන්න. ව්‍යාපාර ඒකක සංකල්පය අනුව ව්‍යාපාර ඒකක සංකල්පය අනුව අයිතිකරු සහ ව්‍යාපාරය ව්‍යාපාර ඒකක සංකල්පය අනුව අයිතිකරු සහ ව්‍යාපාරය ව්‍යාපාර ඒකක සංකල්පය අනුව අයිතිකරු දෙනවා. හරි. දෙපාරක් කරන්ට් එක ගියාම මේ අවුලන්නේ වැඩි කරගෙන යන්න පුළුවන් ඒක. හරි. හරි. අපි උත්තර ලියුවා. එතකොට උදේ මේ ඕකේ උත්තරේ විදියට ලියන්න වෙන්නේ විදිහේ නම් ඔයා ලියන්න. ව්‍යාපාර ඒකක සංකල්පය අනුව අයිතිකරු සහ ව්‍යාපාරය පාර්ශවයන් දෙකක් ලෙස අයිතිකරු සහ ව්‍යාපාරය පාර්ශවයන් දෙකක් ලෙස හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය. ඒ අනුව අයිතිකරුගේ නිවස ව්‍යාපාරයේ ගිණුම් පොත්වල අයිතිකරුගේ නිවස ව්‍යාපාරයේ ගිණුම් පොත්වල ඇතුළත් කර නොමැත. හරිද? අයිතිකරුගේ නිවස ව්‍යාපාරයේ ගිණුම් පොත්වල ඇතුළත් කර නොමැත. හරි. හරි. මොනවද මම පහේ එක සංකල්පය ලියලා අදහස විස්තර කරා. අන්න දැන් ඔයා මොකද කරන්න ඕන? ඔයා ඉතුරු ටික මට හැකි ඉක්මනින් කරලා දෙන්න ඕනේ. ඔය කරන්ට් එක ගියත් දැන් ක්ලාස් එක දිගට යනවා. ඒ නිසා ඔයා පොඩ්ඩක් ෆෝන් එක charge කරගෙන ඉන්න. හරි. කොහොම හරි පැය දෙක ක්ලාස් එක හැදෙනවා ළමයි සාමාන්‍ය පරිදි. හරි. හරි. ඉක්මනින් පුතේ මට මෙන්න මේකට උත්තර ලියලා දෙන්නකෝ. හරි. පටන් ගන්න පුතේ ඉක්මනට.
හරිද පුතේ? උත්තරේ පුතේ එහෙනම් බලමුද? හරි. එතකොට පුතේ මොනවාද කියන්නේ? බලන්නකෝ. දැන් දෙවෙනි එකේ කියනවා වර්ෂය තුලදී විදුලි වියදම් 6500ක් ගෙවා ඇත. රුපියල් 7000ක විදුලි වියදමක් සේ ලාභ ගිණුමේ ඇතුළත් වුණේ ඇයි? අන්න දෙවෙනි එකට මොකක්ද පුතේ? උපචිත සංකල්පය නේද? ළම උත්තර දාලා තියෙනවා. හරි. එතකොට පුතේ මොකක්ද සංකල්පය? උපචිත සංකල්පය. මොකක්ද උපචිතකින් කියන්නේ? මුදලින් ගෙව්වා හෝ නොගෙව්වා වසරට අදාළ විදුලි වියදම ලාභ ගිණුමට ගත යුතුය නේද? අලියන්නේ නම් සුදු ලාභය හෝ අලාභය සෙවීමේදී ලියන්න උපචිත සංකල්පය කියලා ලියන්නේ යත්තේ සුදු ලාභය හෝ අලාභය සෙවීමේදී මුදලින් ගෙව්වා හෝ නොගෙව්වා වසරට අදාළ වියදම සැලකිල්ලට ගත යුතුය. වසරට අදාළ වියදම සැලකිල්ලට ගත යුතුය. හරිද? වසරට අදාළ වියදම සැලකිල්ලට ගත යුතුය. ඒ අනුව ලාභ ගිණුමේ වසරේ විදුලි වියදම 7000 ඇතුළත් කර ඇත. ඒ අනුව ලාභ ගිණුමේ වසරේ විදුලි වියදම 7000 ඇතුළත් කර ඇත. හරි නේද? හරි. ඔන්න දෙවෙනි එක හරි පුතේ. ඊට පස්සේ තුන්වෙනි එක. රථ වාහන වටිනාකම් ස්ථාවරවත්කම් යටතේ ජංගම වත්කම් යටතේ දැක්වෙනුයේ ඇයි? මොකක්ද සංකල්පය? අන්න රථ වාහන කියන්නේ ජංගම නොවන වත්කමක් නේ. මේක ජංගම නොවන වත්කම් වලක් තියෙනවා. ජංගම වත්කම් වලක් තියෙනවා. මොකක්ද මේ? අඛණ්ඩ පැවැත්ම ලියන්න. අඛණ්ඩ පැවැත්ම සංකල්පය අනුව ව්‍යාපාරය අඛණ්ඩ වූ අවිනිශ්චිත කාල පරිච්ඡේදයක් දක්වා අවිනිශ්චිත කාල පරිච්ඡේදයක් දක්වා පවතී යයි උපකල්පනය කර ගිණුම්ගත කෙරේ. අඛණ්ඩ පැවැත්ම සංකල්පය අනුව ව්‍යාපාරයක් අඛණ්ඩ වූ අවිනිශ්චිත කාල පරිච්ඡේදයක් දක්වා පවතී යයි උපකල්පනය කර ගිණුම්ගත කෙරේ. ඒ අනුව ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් හඳුනාගෙන ඇත කියන්නේ. ඒ අනුව ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් හඳුනාගෙන ඇත. හරිද? දැන් ඔයාට ඉස්කෝලේ වක්කක් කොහොම ප්‍රශ්න සෙට් එකක් සංක වලට හම්බෙන්නේ නැහැ ළමයි ලුවේ. හරිද? සංකල්ප නිකන් නෝට් එක දෙන වැරෙන්න ප්‍රශ්න නැහැ කිසිම දැනක. ඔය ටියුට් එකේ තමයි ප්‍රශ්න බහුවර්ණ ඔක්කොම ටික තියෙන්නේ. ඔයා බලන්නකෝ පොරණ. දැන් ඉස්කෝලේ නෝට් එහෙම දෙනවනේ. ලොකුවට ප්‍රශ්න නැහැ. 2 3 ඉතින් ඉතින් ඉවරයි. හරි? ඕකේ ඉන්න පුළුවන් හැම වර්ගයකම ප්‍රශ්න ඔක්කොම තියෙනවා. 4 මොකක්ද? ව්‍යාපාරයේ ප්‍රධානතම වත්කම වන මාගේ කාර්මික දැනුම හැකියාවයි මගෙත් එහෙමනේ. මගේ ලොකුම වත්කම මගේ දැනුමනේ. මේ කැමරා ගාලා තිබ්බත් ඩෙස්ක්ටොප් තිබ්බත් කනෙක්ෂන් මොනවා තිබ්බත් මගේ දැනුම නැත්තම් මේ වැඩේ කරන්න බෑනේ ළමයි. නේද? කොච්චර IT මෙතන තිබ්බත් මම නැත්තම් මේක කරගෙන යන්න බෑනේ ක්ලාස් එක. අන්න. ඒතකොට මගේ ප්‍රධාන වත්කම තමයි දැනුම සහ හැකියාව. ඇයි ඒක මූල தත්ත්වය පෙන්වන්නේ නැත්තේ? මොකක්ද හේතුව? අන්න සංකල්පය මූල්‍ය මිනුම් සංකල්පය. මොකද සංකල්පය? මූල්‍ය මිනුම් සංකල්පය නේද? ලියන්න මූල්‍ය මිනුම් සංකල්පය. මූල්‍ය මිනුම් සංකල්පය ලියන්න. මූල්‍ය මිනුම් සංකල්පය අනුව මුදලින් මැනිය හැකි ගනුදෙනු පමණක්
मूल्य तत्व प्रकाशනයේ වාර්තා කෙරේ. මුදලින් මැනී හැකි ගනුදෙනු පමණක් मूल्य तत्व प्रकाशනයේ වාර්තා කෙරේ. එම නිසා කාර්මික දැනුම හැකියාව වාර්තා කරනු නැත. එම නිසා කාර්මික දැනුම හා හැකියාව වාර්තා කර නොමැත. හරිද? මොන එකක් හරි. ඊට පස්සේ 5 මීට වර්ෂ ගණනාවකට පෙර මෙම ව්‍යාපාර කටයුතු සඳහා උපකරණ මිලදීගෙන ඒ සඳහා මුදල් ගෙවන ලදී. උපකරණ වෙනුවෙන් ක්ෂය වීම ලාභ ගිණුමට ඇතුළත් කර ඇති බව මට පෙනේ. මෙහි අර්ථය එම වියදම නැවතවරක් මගෙන් ණය කිරීමද කියලා අහනවා පුතේ. මොකක්ද මේ සංකල්පය? ගැලපුම් සංකල්පය නේද? දැන් ක්ෂය ආයෙත් පාරක් මගෙන් ණය කරන එක නෙමෙයි කරන්නේ. මොකක්ද කියන්නේ? මේ ආදායම හඳුනා ගැනීමේදී ඒ සඳහා දරන ලද වියදම හඳුනාගත යුතුයි. අන්න ලියන්න පුතේ. ලියන්න. ආදායම හඳුනා ගැනීමේදී ලියන්න. ආදායම හඳුනා ගැනීමේදී ඒ සඳහා දරන ලද වියදම හඳුනාගත යුතු බව. ඒ සඳහා දරන ලද වියදම හඳුනාගත යුතු බව